අයිබෝන් මේ When I see you dancing, I'm like, hola, 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 hola. With your move fancy, make me wanna hola, 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 hola. I got your attention, spending that mood. අද මම කතාව පටන් ගන්නේ හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එකකින්. හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එකේ මූලිකාංග ගැන කියද්දී එන්ජින් එකට අමතරව අපිට මෝටර්ස් සහ බැටරිස් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ධන දහනය කළා ධාවනය වෙන එන්ජින් එකට අමතරව මේකේ මෝටර්ස් සහ බැටරිස් භාවිත වෙනවා. ඉතින් මේ මෝටර් එකක් සහ බැටරි ඒ වගේම එන්ජින් එක ගැන මේවා කොහොමද ක්‍රියා කරන්න කියලා කතා කරනවා නම් විශේෂයෙන්ම වාහනේ ඒ එන්ජින් එකට එහෙම නැත්නම් ඒ පවර් සෝස් දෙක බැටරි එක මෝටර් එක එක්ක එන්ජින් එක ඒවා අවශ්‍ය වෙලාවට ඒගොල්ලන්ගේ ඩියුටි එක කරලා තමයි මේ වාහනේ ධාවනය කරන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඩියුටි එක කරන වෙලාවක් තියෙනවා. ඒකේ විශේෂම දේ තමයි වාහනේ ගොඩක් දුරට ගොඩක් ඉක්මනට ටෝක් එක ජෙනරේට් කරන්න පුළුවන් වෙන්නේ මෝටර් එකකින්. එතකොට අපි වාහනේ ස්ටාර්ට් කරද්දී වාහනේ යම්කිසි වේගයකට ගනිද්දී අපේ මෝටර් එකෙන් තමයි ඉස්සෙල්ලා පවර් එක ලබා දෙන්නේ. ඊට පස්සේ ගන්න ස්පීඩ් එක එක දිගට පවත්ව ගන්න පුළුවන් හොඳ එන්ජින් එකකට. ඉතින් ඒ විදිහට තමයි එහෙම නැත්නම් ඉක්මනට ටෝක් එක ජෙනරේට් කරන්න ඕන වෙලාවට බැටරි එක සහ මෝටර් එක වැඩ කරනවා. ඒ වගේම හයි ස්පීඩ් අපිට ඩ්‍රයිව් කරන්න ඕන වෙලාවට මේකේ තියෙන එන්ජින් එක වැඩ කරනවා. ඒ විදිහට තමයි එක්ක මෝටර් එක කට් ඔෆ් වෙලා එන්ජින් එක වැඩ කරනවා. එහෙම නැත්නම් එන්ජින් එක කට් ඔෆ් වෙලා මෝටර් එක වැඩ කරනවා. ඔය විදිහට ඒගොල්ලෝ ගැලපෙන විදිහට ඒ පවර් සෝස් එක තෝරගෙන තමයි මේකේ උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් එක්ක වාහනේ ධාවනය කරන්න අවස්ථාව සලස දෙන්නේ. ඒ වගේම උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා කියන්නේ අනික් පැත්තට වාහනේ ඊළඟ දේ තමයි ගොඩක් හොඳ පරිසර හිතකාමී කියන එක. එහෙම නැත්නම් ඉන්ධන දහනය අඩු වෙනවා. එතකොට පරිසර හිතකාමී. ඉතින් ওই විදිහට තමයි හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් හයිබ්‍රිඩ් කිව්වම අපිට එකපාරට මතක් වෙන්නේ Axio එකක්, Aqua එකක්, Honda Vezel එකක්, Honda Fit එකක් වගේ ටිකක් අර බජට් කැටගරි එක එහෙම නැත්නම් ටිකක් මිඩ් ක්ලාස් එකේ වාහනේ. ඊට අමතරව අපි කතා කරන වාහන ගොඩක් දුරට පෙට්‍රල් එන්ජින් එකක් එක්ක කපල් කරලා තමයි මැනුෆැක්චර් කරන්න. එහෙම නැත්නම් ඩිසයින් කරන්න. ලංකාවේ බහුලව තියෙන්නේ ඒ වගේ. හැබැයි ඔයගොල්ලෝ සමහරවිට අහලා නැතුව ඇති, අහපුව ඇති ඩීසල් හයිබ්‍රිඩ් ගැන. එහෙම නැත්නම් ඩීසල් හයිබ්‍රිඩ් උත් ලංකාවේ අපිට බලා ගන්න හම්බ වෙනවා ටිකක් දුර්ලභයි. ඉතින් අද විශේෂයෙන්ම ගෙනල්ලා තියෙන වාහනේ ඩීසල් හයිබ්‍රිඩ් එකක් හින්දා තමයි මේ හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක ගැන පොඩ්ඩක් කතා කරලා පටන් ගත්තේ. ඉතින් S300 හයිබ්‍රිඩ් එක තියෙනවා, ඩීසල් හයිබ්‍රිඩ් එක. ඉතින් ඒක ගැන තමයි අද විශේෂයෙන්ම වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම පල්ලෙහාට ගිහලා ලයික් බටන් එක ප්‍රෙස් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ෆොටෝස් වීඩියෝස් ටිකක් තියෙනවා හසිත 925 Instagram එකේ. දැන්ම ගිහලා එකත් ෆලෝ කරන්න. එහෙනම් වැඩි කතා කරන්න නැතුව ඩීසල් හයිබ්‍රිඩ් එකේ එහෙම නැත්නම් මේ වාහනේ මොනවද අපිට බලා ගන්න තියෙන්නේ කියලා ටක් ගාලා යන් වීඩියෝ එකට මේ ඔඩර් හබ්. When I see you dancing, I'm like, hola, 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 hola. With your move fancy, make me wanna hola, 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 hola. I got your attention, spending that moolah, 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 moolah. I'm a drop top in pocket, swola, 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 swola. Swola, 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 swola. Swola, swola, swola. When I see you dancing, I'm like, hola, 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 hola. See you move fancy, make me wanna hola, 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 hola. I got your attention, spending that moolah, 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 moolah. I'm a drop top in pocket, swola, 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 swola. I got your attention, spending that moolah, 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 moolah. I'm a drop top in pocket, swola, 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 swola. Mercedes Benz S class කිව්වහම විශේෂත්වය තමයි Mercedes ළඟ තියෙන highestම class එක. ඒත් එක්කම limousines, ඒ වගේම high end එකේ sedans, ඒ වගේම armored vehicles, armored cars
ගොඩක් දුරට මැනුෆැක්චර් කරන්නේ මේ S class එක හරහා. එතකොට මෙතනදී S class එකේ තියෙන විශේෂත්වය S class එක ෆලෝ කරන කෙනෙක් S class එකක් ගන්න ඩ්‍රීම් කරන කෙනෙක් ගොඩක් දුරට ඒගොල්ලන්ගේ මේකට තියෙන ආසාව තමයි මේකේ තියෙන කම්ෆර්ටබිලිටි එක. ඒක තමයි වාහනේ S class එකක් කිව්වම මාර සැප වාහනයක්. එහෙමනේ අපි කියන්නේ. ඉතින් ඒකින්ද මම නැග්ගා ඉස්සෙල්ලම මේකේ ඩ්‍රයිවිං සීට් එකට. ඉතින් ඉස්සෙල්ලම මට ෆීල් වෙන්නේ මගේ ඇඟේ වදින්නේ මේ සීට් එකනේ. සීට් එක ගැන කතා කරද්දී මම ඔළුව තිබ්බහම මම ආපහු පිටිපස්ස හැරලත් බැලුවා මේ මෙතන පිලෝ එකක්ද තියෙන්නේ කියලා. පිලෝ එකක් නෙවෙයි. හෙඩ් රෙස්ට් එක එච්චරටම සොෆ්ට්. ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් පහසුවෙන් මේකේ මේ ඩ්‍රයිවර් එකේ පොසිෂන් එක තියලා තියෙනවා. ඒත් එක්කම මේක ලෙදර් මැටීරියල්ස් ගැන කතා කරද්දී අපිට මේකේ හම්බ වෙන ගොඩක් සොෆ්ට් ලෙදර් මැටීරියල් එකක්. ඉතින් මේ මැටීරියල් එකත් එක්ක සාමාන්‍ය ලෙදර් එකකට වැඩිය මේක සොෆ්ට් ගතියින් වැඩි. අපි කතා කරපු BMW 7 series එකේ වගේ මට ඒ ෆීල් එක තමයි මේකේ දැනෙන්නේ. ඊට වැඩි ටිකක් සැප පහසුව වැඩි වගේ. දෙකම යූස් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒත් එක්කම මේ සීට් එක ටිකක් පළලින් වැඩි. ඒක තමයි විශේෂම දේ. අපි සාමාන්‍යයෙන් වාහනයක් ගනිද්දී අපිට මේ වගේ කර්ව්ඩ් සීට් එකක් හම්බ වෙනවා. හැබැයි මෙච්චර පළලක් අපිට මේ සීට් එකේ ලැබෙන්නේ නැහැ. හැබැයි උපරිම පළලක් තියාගෙන ටිකක් මහත කෙනෙක් වාහනේ ඩ්‍රයිව් කරන නම් ගොඩක් හොඳට ගොඩක් පහසුවෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන් විදිහේ ගොඩක් හොඳ වයිඩ් සීට් එකක් මේකේ අපිට හම්බ වෙනවා. ඊට අමතරව මේකේ සීට් හීටින් ඔප්ෂන් එක හම්බ වෙනවා. ඉතින් ගොඩක් හොඳයි. ඒත් එක්කම මේකේ තියෙන ඩිසයින් එක බැලුවත් ඕගලන්ට පේනවා ඇති. ටිකක් ප්‍රීමියම් ඩිසයින් එකක් මේ බ්‍රවුන් කලර් එකත් එක්ක මේගොල්ලෝ ගොඩක් හොඳට ඩිසයින් කරලා තියෙනවා කියලා ඕගලන්ට බැලුමට පේනවා. ඉතින් පොසිෂන් එක ගැන කතා කරද්දී මම කලින් කිව්වා වගේ හෙඩ්රූම් එකකින් කිසිම බාධාවක් නැහැ. මට මේ කකුල් දෙක ගොඩක් පහසුම විදිහට දිග ඇරගෙන ඉන්න පුළුවන් විදිහට තමයි මෙතන සීටින් පොසිෂන් එක මෙතන තියෙන ස්පේස් එක බලා ගන්න ලැබෙන්නේ. ඊට පස්සේ ඊළඟට අතට ෆීල් වෙන්නේ අපේ ස්ටීරිං වීල් එකනේ. මේකේ අපිට ෆ්ලැට් බොටම් ස්ටීරිං වීල් එකක් හම්බ වෙන්නේ. ඉතින් ගොඩක් දුරට මේකේ අපිට තියෙන ඩිසයින්ස් බලා ගන්න හම්බ වෙන්නේ මේකේ AMG trim එකත් එක්ක ඇවිල්ලා තින්නේ. එතකොට AMG trim එකට තියෙන wheels, chrome accessories ඔය වගේ දේවලුත් අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේකත් අපිට බලා ගන්න හම්බ වෙන්නේ AMG design එකේ wheel එකක්. මේ මැද කොටස leather stitching එකක් එක්ක අපිට හම්බ වෙනවා. මේක real leather. සාමාන්‍යයෙන් අපිට මෙතන fake leather appearance එක විතරයි ගොඩක් වාහනවල හම්බ වෙන්නේ. නමුත් මේකේ අපිට මෙන්න මේ විදිහට leather cover එකක් තියෙනවා. stitching එකක් එක natural stitching එකක් එක්ක තමයි බලා ගන්න හම්බ වෙන්නේ. emblem එක හම්බ වෙනවා. ඒක airbag එකක් හම්බ වෙනවා. ඒ වගේම අපිට අතට touch වෙන මෙන්න මේ කොටස metallic design එකක් තියෙන්නේ. මෙතන දාඩිය වැදුනත් එහෙම නැත්නම් මෙතන ටිකක් වෙලා touch කරන් හිටියත් අපිට ලොකු අපහසුාවක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම අපිට මෙතනින් අපේ driving instrument cluster එක සම්පූර්ණයෙන්ම control කරන්න පුළුවන්. ඉතින් මෙතනින් තමයි මේ එකම panel එක විදිහට අපිට හම්බ වෙන්නේ. ඒක කොටස් දෙකකට බෙදලා මෙතනින් අපිට gauge cluster එක හම්බ වෙනවා. virtual meter එකක් විදිහට. ඊට අමතරව අපිට infotainment system එක තමයි අපේ වම් අත පැත්තේ කොටසින් බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඊට අමතරව මෙන්න මෙතනින් අපිට මෙන්න මේ විදිහේ බටන් එකක් හම්බ වෙනවා. මෙතනින් තමයි අපේ rear curtains operate කරන්න හම්බ වෙන්නේ. ඉතින් අපිට මේකේ power curtains හම්බ වෙනවා rear passengers ලට. ඉතින් ඕගොල්ලෝ හිතයි driverට මේකේ මුකුත් නැද්ද අපි rear passengers ලටද දෙන්නේ කියලා. මම 7 series එකේදීත් ඔක් කතා කළා. සාමාන්‍යයෙන් මේ වගේ වාහනයක ඕනේ යන්නේ driver කෙනෙක් එක. එතකොට පිටිපස්සට තමයි ගොඩක් ලොකු ප්‍රයොරිටි එකක් දීලා තියෙන්නේ. ඉතින් පිටිපස්සට curtains හම්බ වෙනවා. පිටිපස්සේ අපිට rear windshield එකට power curtain එකක් හම්බ වෙනවා. පිටිපස්සේ side shutters වලට power curtains හම්බ වෙනවා. ඉතින් අපිට ඒවා blind කරලා ඇතුළේ ඉන්නේ කවුද කියලා පේන්නේ නැති කරලා ගෙනියන්න පුළුවන්. ගොඩක් දුරට armored vehicles වගේ design කරද්දී ඉතින් මේ වගේ දේවල් අත්‍යවශ්‍ය වෙනවා. ටිකක් ප්‍රභූවරයෙක් වගේ තමයි ඒවා යන්නේ. එතකොට ඒගොල්ලන්ගේ privacy එක ආරක්ෂා වෙන විදිහට මේ වගේ designs කරලා තිනවා. ඒවා driverට operate කරන්නත් අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව පිටිපස්සේ headrest පවා control කිරීමේ හැකියාවක් මෙතන driverට තියෙනවා. ඉතින් ඒකත් විශේෂම දෙයක්. ඉතින් ඊට පස්සේ මේකේ අපි gauge cluster එකේ මොනවද කරන්න තියෙන්නේ කියලා කතා කරොත් මෙන්න මේ විදිහට අපිට හම්බ වෙනවා අපේ speedometer එක, ඒ වගේම tachometer එක. මේව ඔක්කොම virtual meters. එහෙම නැත්නම් මේව analog විදිහට අපිට අතට අහුවෙන්නේ නැහැ. එක display එක තමයි මේව ඔක්කොම animate වෙන්නේ. ඊට අමතරව මේකේ තියෙන options ගැන කතා කරද්දී අපිට අපේ trip details, අපේ navigation system එක, එහෙම නැත්නම් අපිට map එක මේකේ display කරගන්න පුළුවන්. radio, media, ඔය වගේම telephone එක, ඒ වගේ හැම දෙයක්ම අපිට මේ gauge cluster එක හරහා access කරගන්න පුළුවන්. ඉතින් අපිට infotainment system එක තියෙන මෙතන ළඟ තමයි. හැබැයි අපි ඉස්සරහා බලාගෙන යද්දී අපිට controllers හම්බෙන්නේ මෙතන හින්දා අපිට multifunction වලින්ම ඔය options ටික ඔක්කොම access කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව tachometer එක ඇතුළෙම අපිට gear positions, ඒ වගේ මේකේ battery capacity එක, විශේෂයෙන්ම මේක අපිට අමතක වෙන දෙයක් තමයි මේක දැක්කහම මේ වගේ luxury වාහනයක් අපිට ටිකක් අර hybrid එකක් විතර දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේක hybrid එකක්, diesel hybrid එකක්. ඒතකොට battery
කැපැසිටි එක එතකොට ෆුවල් ලෙවල් එක කොයි වගේද මේ වගේ හැම දෙයක්ම මෙතනින් ඉන්ඩිකේට් කරනවා. ඊට පස්සේ මම එනවා මේකේ තියෙන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට. අපිට මෙන්න මේ වගේ සුපුරුදු Mercedes ලගේ කන්ට්‍රෝල් ඒරියා එක හම්බ වෙනවා. මෙතන ෂෝට්කට් බටන්ස් ටිකක් තියෙනවා. ඒක තමයි විශේෂම දේ. අපිට සාමාන්‍යයෙන් අපි ආෆ්ටර් මාකට් මෙතනට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් ෆික්ස් කරනවා නම් එහෙම නැත්නම් සාමාන්‍ය වාහනයක බැලුවොත් අපිට මෙනු එකක් විදිහට මෙතනින් තමයි හම්බ වෙන්නේ මේකේ තියෙන දේවල් ටික. හැබැයි මෙතනදී අපිට ෂෝට්කට් බටන්ස් ටිකක් මෙතනින් තියෙනවා. අපිට මෙතන ටච් කරලා අහක බලාගෙන ඉන්නොත් ටිකක් පුරුදු වුණාම අපිට ඕනි ඔප්ෂන් එක එක ටච් එකෙන්ම සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒක විශේෂ දෙයක්. ඉතින් අපිට බලමු මෙතනින් ඔයගලන්ට පේනවා ඇති নেভিගේෂන් සිස්ටම් එක සිලෙක්ට් කරාම මේ විදිහට අපිට ඒක ඇක්සස් වුණා. ඒ වගේම ඊළඟට රේඩියෝ එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මීඩියා කියලා වෙනම මෝඩ් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට ටෙලිෆෝන් එක එහෙම නැත්නම් අපි ෆෝන් එක කනෙක්ට් කරලා තියෙනවා නම් අපිට මෙතනින් අපේ ඩයල් පෑඩ් එකක් එක්ක හම්බ වෙනවා. ඉතින් ඒ විදිහට මේක ෂෝට්කට් බටන්ස් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට තව ට්‍රැක් පෑඩ් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකත් විශේෂම දෙයක්. මම මේවා ගොඩක් දුරට යුරෝප් වාහන වලත් කතා කරා. ඊට අමතරව මට ජපනීස් වෙහිකල් එක මේක හම්බ වුණා Mitsubishi Eclipse එකේ Eclipse Cross එකේ ටික කාලයකට කලින් මම කාඩ් එක දාන්නම්. ඒකත් ගිහලා බලන්න. එතනදී මම විශේෂයෙන් මෙන්ෂන් කරේ මේ වගේ ඔප්ෂන්ස් අපිට ජපනීස් වෙහිකල්ස් වල ගොඩක් අමාරුයි බලා ගන්න. ඉතින් ඊට පස්සේ මේකේ තියෙන කන්ට්‍රෝලර්ස් ගැන කතා කරද්දී ඔයගලන්ට පේනවා ඇති මේකේ ඇඩැප්ටිව් සස්පෙන්ෂන්ස් තියෙනවා. අපිට වෙන වෙනම සස්පෙන්ෂන් එකේ මෝඩ් එක වෙනස් කරන්න පුළුවන් අපි යන පාරත් එක්ක. මොකද පිටිපස්සේ යන VIP පැසෙන්ජර්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ගොඩක් හොඳ කම්ෆර්ට් එකක්. ඒකින්ද එකම විදියට සස්පෙන්ෂන් එක තියන්න බෑ. ඉතින් ඒ විදියට තමයි මේ කන්සෝල් ඒරියා ගැන කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මෙතනින් අපිට හම්බ වෙනවා කප් හෝල්ඩර්ස් දෙකක්. කප් හෝල්ඩර්ස් දෙක අවශ්‍ය නැත්නම් වෙනම ස්ටෝරේජ් එකක් විදියට අපිට මේ කොටස බලා ගන්න පුළුවන්. ඒකත් අවශ්‍ය නැත්නම් මෙන්න මේ විදියට අපිට පුළුවන් මේ කොටස සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරලා තියාගන්න. ඊට පස්සේ මේකේ ආම්රෙස්ට් එක ගැන කතා කරද්දී මෙන්න මේ වගේ ඔයගලන්ට පේන්න ඇති මෙන්න මෙහෙම රැල්ලක් එනවා. ඒ කියන්නේ මේක ප්ලාස්ටික් නෙවෙයි. මේක ලෙදර් වලින් ඩිසයින් කරලා තියෙන්නේ. මේ විදිහට ස්ටිචින්ග්ස් දෙකක් දෙපැත්තේ තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ඒත් එක්කම මේක 2-way ඕපනින් එක ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ඔය පැත්තෙනුත් ඕපන් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඩ්‍රයිවර් සයිඩ් එකනොත් මේක ඕපන් කරන්න පුළුවන්. ඉතින් මේක ඇතුලේ තියෙන දේවල් ගැන කතා කරද්දී USB outlets දෙකක් අපිට හම්බ වෙනවා. ඉතින් ඔය විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ඕවරෝල් ඩිසයින් එක ගැන කතා කරද්දී අර S ක්ලාස් එකේ තියෙන ස්ට්‍රක්චර් එක ඒ තියෙන ෆීල් එක අපිට නැග්ගාම මේක බලා ගන්න පුළුවන් වෙනවා. මේ වගේ වුඩන් ප්‍රිම්ස් එක මේ වගේ ටිකක් කලර් වෙනස් කරපු ලෙදර් එක ඒ වගේම තවත් මේ වගේ මැටීරියල්ස් එක මේ තියෙන ඩිසයින්ස් එක අපිට ඒ ෆීල් එක ගොඩක් දෙන විදිහට තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඊට අමතරව මේකේ අපිට මෙන්න මේ ඒරියා එකේ ambient lighting system එකක් තියෙනවා. අපිට මේ ambient lighting system එක 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 වෙලාවට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට head up display එකක් තියෙනවා. අපිට මෙතන බලන්නවත් අපිට ඒ මහන්සියවත් ගන්න දෙන්නේ නැහැ. අපි ඉස්සරහා පාර බලද්දී අපිට ඒ තියෙන details එක බලා ගන්න පුළුවන්. අපේ gauge cluster එක පවා use නොකර. ඊට අමතරව අපිට මේකේ sunroof එකක් හම්බ වෙනවා. මේ වෙලාවේ මම glass එක close කරලා තියෙන්නේ. ඊට අමතරව අපිට sun blind එකකුත් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ පිටිපස්සේ කොටස fixed glass එකක් විදිහට හම්බ වෙනවා. පිටිපස්සේ passengers වලට වෙනම sunroof එකක්. ඒක fixed glass එකක්. ඒක අපිට blind එක විතරයි open කරන්න හම්බ වෙන්නේ. ඉස්සරහා අපිට glass එකත් open කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔය විදිහට තමයි මේකේ front එක ගැන කතා කරන්න තියෙන්නේ. ටක් ගාලා නගිමු මේකේ VIP area එකට. අපි යන් පිටිපස්සට. rear passenger compartment එකේ තියෙන සැප පහසුව තමයි මේ වාහනේ highlight වෙන ඊළඟ දේ. වාහනේ ඇතුලේ සම්පූර්ණ කැබින් එකේ සැප පහසුව වගේම වැඩිම priority එකක් දීලා තියෙන මේක rear passenger ගේ සැප පහසුව තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මෙතනත් ඔළුව තියාගත්ත ගමන් මාර soft ගතියක් දැනුණා. ඉතින් මෙතන නම් අපිට pillow එකක් හම්බ වෙනවා headrest එකට ඉස්සරහින්. ගොඩක්ම soft. ඉතින් ඊට අමතරව ඊළඟම මේකේ වැදගත්ම දේ තමයි මේක මේ සීටිං ඇන්ගල් එක වෙනස් කරන එක. අපිට 7 සීරීස් එකේ ඒ වගේම ඔයගොල්ලෝ ටිකක් මේ වගේ වාහන යූස් කරන අයගේ ස්ටෝරීස් ඒ වගේම ඒගොල්ලන් Instagram එකේ ෆලෝ කරනවා නම් ඕගොල්ලෝ දකින්න ඇති. ඉතින් ඩ්‍රයිවර් කෙනෙක් මෙහෙම තියාගෙන මේ විදිහට අපිට මේ සීට් එකේ පොසිෂන් එක වෙනස් කරගෙන ගොඩක් පහසුවෙන් යන්න පුළුවන්. එතකොට මේ ෆැසිලිටි එක හම්බ වෙන්නේ ෆ්‍රන්ට් පැසෙන්ජර් එක පිටිපස්සේ ඉන්න එක්කෙනාට තමයි විශේෂයෙන්ම මේක හම්බ වෙන්නේ. ඉතින් මොකද අපිට මේ විදිහට අකුලන්න බැහැනේ ඩ්‍රයිවිං සීට් එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති අපිට මේ සීට් එක මේගොල්ලෝ උඩරිම ඉඩ අරන් ඉස්සර කවුරුත් යන්නේ නැත්තම් මේ විදිහට සීට් එක උඩරිමෙන්ම අකුලගෙන අපිට නිකන් මේක ඇඳක් වගේ එහෙම නැත්තම් නිදාගෙන යන්න පුළුවන් විදිය ඇන්ගල් එකකට අපිට හදලා දෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔයගොල්ලෝ දැන් පේනවා ඇති මගේ ඇඟ ටච් වෙන්නේ නැතුව තියෙන තැනක් නැහැ වාහනේ. අපේ සම්පූර්ණ සීට් එක තියෙනවා බෑක් රෙස්ට් එක සහ මේ කොටස සපද්දක තියාගන්න. එහෙම නැත්නම් අපි කකුල තියාගෙන ඉන්න තවත් ෆුට් ස්ටෙප් එකක් අපිට හම්බ වෙනවා. ඉතින් මේ විදිහට ගොඩක් පහසුවෙන්
යන්න පුළුවන් ඩ්‍රයිවත් එක්ක සීට් බෙල්ට් එක දාගෙන අපිට පහසුවෙන් යන්න පුළුවන්. ඊට අමතරව ඒකට සපෝට් වෙන විදිහට අපිට එයාර් කන්ඩිෂනින් සිස්ටම් එකක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට අපේ සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ රියර් එන්ඩ් එකේ ඒත් එක්කම අපිට අපේ B පිලේ එකේ මෙන්න මේ විදිහට තවත් ලූ එකක් හම්බ වෙනවා. ඉතින් මෙතන ඉන්න පැසෙන්ජර්ට ඩිරෙක්ෂන්ස් දෙකකින් එයාර් කන්ඩිෂනින් සිස්ටම් ෆැසිලිටි එක ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මම එහෙමින් මෙතන ටිකක් කතා කරන්නම්. අපිට මම කලින් කිව්වා වගේ පවර් කර්ටන්ස් හම්බ වෙනවා. මෙතනින් එළිය අපිට කිසිම දෙයක් බලා ගන්න එහෙම නැත්නම් එළියෙන් බලන කෙනෙක්ට මේක දිහා බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ඒ වගේ දෙයකටත් අමතරව මෙතනින් හිරු එළිය එන්න තියෙන ඉඩකට ගොඩක් අඩුයි මේකත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට අපිට කන්ට්‍රෝලර්ස් 4ක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් අපිට වෙන වාහනයක නම් ඩ්‍රයිවිං සීට් එකේ තමයි මේ වගේ කන්ට්‍රෝලර්ස් ටිකක් වැඩිපුර හම්බෙන්නේ. අපිට මෙතනින් හම්බෙන්නේ පවර් ෂටර් බටන් එක විතරයි. හැබැයි මේකේ ඔයගලන්ට පේනවා ඇති මෙතන බටන් 4ක් තියෙනවා. මම මේ ගැන ඉස්සෙල්ලා කියන්නම්. මෙන්න මේ විදිහට අපිට ඉස්සෙල්ලා මේකේ බ්ලයින්ඩ් එක ඕපන් කරගන්න පුළුවන්. දැන් තියෙන සාමාන්‍ය ග්ලාස් එකක් විතර. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතන මේ කොටස පවා ඒගොල්ලෝ කවර් කරන්න try කරලා තියෙනවා බ්ලයින්ඩ් එකකින්. එහෙම නැත්නම් කර්ටන් එකකින් අපි ඒක ඕපන් කරගමු. ඔයගලන්ට පේනවා ඇති මෙතනින් ඇතුළට ගිහිල්ලා මෙතන මෙන්න මේ වගේ අපේ බෙල්ට් ලයින් එක ගොඩක් ෆිනිෂ් එකක් එන විදිහට ඒගොල්ලෝ ඒක වහගත්තා. එහෙම නැත්නම් අපේ පවර් කර්ටන් එක ඇතුළට දාගත්තා. ඊට පස්සේ අපිට ඒ බටන් එකෙන් එහෙම නැත්නම් අපිට පවර් කර්ටන් එක ඕපන් කරපු බටන් එකෙම තමයි අපේ ෂටර් එක ඕපන් කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ බටන් එක තමයි යූස් කරන්න තියෙන්නේ. ඊට අමතරව ඊළඟට එන මෙන්න මේ බටන් එක ගැන කතා කරද්දී අපිට අනික් පැසෙන්ජර් සයිඩ් එක පිටිපස්සේ අනික් සයිඩ් එකත් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපේ පවර් කර්ටන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊට අමතරව මේ පැත්තේ ෂටර් එකත් ඕපන් කරන්න පුළුවන්. ඒකත් ගොඩක් හොඳ දෙයක්. මොකද ඒ පැත්තට නැමිලා ඒක ඕපන් කරනවත් ඒගොල්ලෝ අපිට මහන්සි වෙන්න දෙන්නේ නැහැ. අපිට මෙන්න මෙතනින් හම්බ වෙනවා අපේ රියර් වින්ඩ්ෂීල්ඩ් එකේ පවර් කර්ටන් එක ඕපන් කරන්න ක්ලෝස් කරන්න අපිට කන්ට්‍රෝල් එකක් මෙතනින් හම්බ වෙනවා. ඉතින් පිටිපස්සෙන් ඉර එළිය යනවා නම් අපිට ටක් ගාලා වහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කියන්නේ VIP පැසෙන්ජර් ටිකක් අර ජනාකීර්ණ පැත්තක ටවුන් එක වගේ යනවා නම් එයාගේ ප්‍රයිවසි එක ආරක්ෂා වෙන්න පිටිපස්සෙන් ටක් ගාලා එයාටම වහ ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ඉතුරු බටනෙන් අපිට පුළුවන් අපේ සන් බ්ලයින්ඩ් එක ඕපන් කරගන්න ක්ලෝස් කරගන්න. මම කලින් කිව්වා වගේ මේක ෆික්ස් ග්ලාස් එකක්. හැබැයි මෙතන අපිට මේ බ්ලයින්ඩ් එක ඕපන් කරගන්න ක්ලෝස් කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට වැනිටි මිරර් එකක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් අපිට ඉස්සරහා තියෙන සන් වයිසර්ස් වල තමයි ඒවා හම්බ වෙන්නේ. රියර් පැසෙන්ජර්ස් වලට ගොඩක් ප්‍රයොරිටි එකක් දීලා තියෙනවා කිව්වා. ඉතින් ඒකින්ද මේකේ අපිට මෙතනත් ටිකක් වැඩියෙන් මිරර් එකක් මෙන්න මේ විදිහට අවශ්‍ය විදිහට අපේ ඔළුවේ කොණ්ඩේ හදාගන්න මූණ බලා ගන්න වගේ පුළුවන් ලයිට් එකකුත් එක්ක හම්බ වෙන්නේ. ඊට අමතරව මෙතනින් අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ හුක් එකක්. ඉතින් විශේෂයෙන්ම බ්ලේස් එකක් වගේ එල්ලන්න තමයි මෙතන මම හිතන්නේ වැදගත් වෙන්නේ. ඉතින් නැත්නම් අපි සාමාන්‍ය වාහනවල මේ වගේ අපේ හෑන්ඩ් රේල් එකේ තමයි අපේ බ්ලේස් එක වගේ දේවල් ෂර්ට් එකක් වගේ එල්ලන්නේ. ඉතින් මෙතන ඒකට අවශ්‍ය ෆැසිලිටි එක වෙනමම ලබා දීලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට අපේ ග්‍රැබ් හැන්ඩල් එක හම්බ වෙනවා. ඊට අමතරව මෙතනින් අපිට රීඩින් ලැම්ප් එකක් හම්බ වෙනවා. ගොඩක් ප්‍රීමියම් ඩිසයින් එකක් මෙන්න මේ ඒරියා එකේ ඔයගලන්ට පේනවා ඇති. එතන විතරක් නෙවෙයි වාහනේ ඕවර්ऑल ඩිසයින් එක ගැන කතා කරද්දී ගොඩක් ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක මෙතන තියෙන මැටීරියල්ස් ගොඩක් ප්‍රීමියම් විදිහට ෆීල් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ප්‍රීමියම් විදිහට ෆීල් වෙනවා විතරක් නෙවෙයි අතරම ප්‍රීමියම් මැටීරියල්ස් වලින් හදලා තියෙන්නේ. ඉතින් S ක්ලාස් එකක් නේ. වාහනේට නැග්ගෙම Mercedes Benz ලගේ highest ක්ලාස් එක කියලා. ඉතින් එතකොට ඒක අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඉතින් ඊට පස්සේ මේකේ මේ විදිහට අපෝල්ස්ටරි එකට එනවා නම් ඔයගලන්ට පේනවා ඇති මැටීරියල්ස් කිහිපයක්ම මෙතනින් තියෙනවා. මේ ලෙදර් එකක් තවත් කලර් එකක ඒත් එකම ක්‍රෝම් ෆිනිෂ් එකක් තියෙනවා. මේ වගේ ග්ලොස් ටීක් වගේ එහෙම නැත්නම් වුඩන් ෆීල් එකක් වෙන විදිහේ කොටසක් තියෙනවා. ඊට අමතරව මේ බටන්ස් ඔක්කොම අපිට ටිකක් මෙටල් ෆීලිං එකක් වෙන විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මෙතන පේනවා ඇති ඔයගලන්ට ස්පීක් එක. ඉතින් අපිට මෙතනින් ස්පීක් එක හම්බ වෙනවා. ඒ වගේම මෙතනින් අපිට සීට් හීටින් ඔප්ෂන් එක ඒ වගේම අපිට කූල එකක් හම්බ වෙනවා සීට් එකට. ඒත් එක්කම අපිට පොසිෂන්ස් දෙකකට මේකේ තියෙන සීට් එක පිටිපස්සේ සීට්ස් පවා මෙමරි කරලා තියාගන්න පුළුවන්. ඊට අමතරව මෙතනින් අපිට මම අර මේ ඉන්න පොසිෂන් එකට මේ සීට් එක ගේන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් අපිට සැප පහසුවෙන් නිදාගෙන යන්න වගේ මේ වගේ සීට් ඇරේන්ජ්මන්ට් එකක් කරගන්න පුළුවන් මෙන්න මේ බටන් එක යූස් කරලා. ඊට අමතරව ඔයගලන්ට පේන ඇති මේ සීට් එකක් හැඩයට මේ කොටස තියෙනවා. ඉතින් ඊට අමතරව අපි සාමාන්‍ය විදිහට මේ සීට් එක මෙන්න මේ විදිහට අකුල්ලා තියාගනිද්දි දැන් අපිට සීට් එකේ හෙඩ් රෙස්ට් එක බෑක් රෙස්ට් ඇන්ගල් එක ඒ වගේම මේ පහළ කොටස් හැම දෙයක්ම අපිට අවශ්‍ය විදිහට මේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් අපිට මේක සීට් එකක් විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. ඒ අවශ්‍ය කොටස අපිට පහසුවෙන් අයිඩෙන්ටිෆයි කරගන්න. ඊට අමතරව මෙතනින් තමයි අපේ ඩෝ හැන්ඩල් එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ගොඩක් පහසුවෙන් ග්‍රැබ් කරන්න පුළුවන් මේ වගේ ස්පේස් එකක් තියෙන හින්දා. ඊට අමතරව මෙතනින් අපිට ටිකක් ඩෝ එක බරින් වැඩි හින්දා මේ වගේ කොටසකුත් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට ටිකක් පොඩි ඩෝ බින් එකක් හම්බ වෙනවා. හැබැයි පොඩි වුණාට මේක ඇතුළටම ටිකක් තියෙන හින්දා අපිට බොටල් එකක් වුණත් මේකේ දාලා තියාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මේකේ තියෙන දේවල් ගැන කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මේ ඩෝ ලොක් නොබ් එක පවා ගොඩක් හයිලයිට් කරලා ඔයගලන්ට පේනවා ඇති ඒකේ තියෙන
ප්‍රීමියම් ඩිසයින් එක අතර අල්ලද්දිත් ඒක ගොඩක් ෆීල් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි මේකේ කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම කියනවා මේකේ සෙන්ටර් පැසෙන්ජර්ට ඇත්තටම සෙන්ටර් පැසෙන්ජර් කෙනෙක්ට නම් මේකේ ලොකු ඉඩකඩක් නැහැ කියලා ඔයගලන්ට මේ ෆ්ලෝ හම්ප් එක මේ ලොකු ෆ්ලෝ හම්ප් එක දැක්කහම පේනවා ඇති. හැබැයි මේ ෆ්ලෝ හම්ප් එක ගැන කතා කරද්දී එහෙම නැත්නම් ඔයගලන්ට හිතෙනවා මේකේ පැසෙන්ජර්ස්ලා දෙන්නයි යන්න පුළුවන්. 3 දෙනෙක්වත් යන්න බෑ. මෙච්චර ගාණක් දීලා යන්න බෑ කියලා අපි හිතන්නේ. හැබැයි මේ වගේ වාහනයක් ගන්න කෙනෙක් එහෙම නැත්නම් ටිකක් මේ වගේ හයි එන්ඩ් එකේ වාහනයක් ගන්න කෙනෙක් ගොඩක් දුරට පැසෙන්ජර්ස්ලා කීයක් යන්න පුළුවන්ද කියලා බලන්නේ නැහැ. මම 7 සීරීස් එකත් ඒ ගැන කිව්වා. මේ වාහනේ ගන්න මිනිස්සයා එයාට යන්න පුළුවන්ද එහෙම නැත්නම් එයාට මේකේ සැප පහසුවෙන් යන්න පුළුවන්ද කියන එකනේ බලන්නේ. ඒ හින්දා මේකේ ෆ්ලෝ හම්ප් එක මේ විදිහට තියෙනවා කියන එක ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහටවත් එහෙම නැත්නම් මේක අපි වියදම් කරන මුදලට අපි පාඩුවක් කරගන්නවා කියලාත් මට හිතන්න බෑ. අනික මේක ලොං වීල් බේස් එකක්. එතකොට ලොං වීල් බේස් එකක් කිව්වහම වාහනේ දිගින් වැඩි, වාහනේ ටිකක් වයිඩ්. මේ වගේ ෆ්ලෝ හම්ප් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ වාහනේ ස්ට්‍රක්චර් එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න. ඒකත් විශේෂම දෙයක්. අපි මේකේ අපියරන්ස් එක, මේකේ ප්‍රැක්ටිකලිටි එක ගැන හිතලා වැඩක් නැහැ. ඒක විතරක් හිතලා වැඩක් නැහැ. ඉතින් ඒක හින්දා ෆ්ලෝ හම්ප් එක මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් සෙන්ටර් පැසෙන්ජර් කෙනෙක්ට ලොකු අපහසුයක් නැහැ. ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහට ඕනනම් වාඩි වෙලා යන්න පුළුවන්. පොඩි ළමෙක්ට වගේ අර ගොඩක් සැප පහසුවෙන් ලොකු දුරක් යන්න බෑ. ඊට පස්සේ මම එනවා මේකේ මැද තියෙන කන්සෝල් ඒරියා එකට. ඕගොල්ලන්ට පේනවා ඇති මේක මේ විදිහට අපි ප්ලේස් කරගත්තාම මෙතන නිකන් සීට් එකක් තිබුණේ නැහැ වගේ. එහෙම නැත්නම් ඔරිජිනලි මේ විදිහට එනවා වගේ තමයි අපිට ෆීල් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙතනින් කප් එකක් තියාගන්න. ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට ගොඩාක්ම යුනික් ඩිසයින් එකක්. ඊට අමතරව අපිට මේ විදිහට බටන් එක ප්‍රෙස් කරලා ආපහු තිබිච්ච විදිහට මේක හදා ගන්න පුළුවන්. අපිට මෙතන කප් එකක් දාලා තියාගන්නේ නැත්තම්. ඊට අමතරව මෙන්න මෙතනින් අපිට තවත් ස්ටෝරේජ් එකක් හම්බ වෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේ අපි ප්ලේස් කරපු ආම්රෙස්ට් එකේම වෙනම කොටසක් මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතනින් හම්බ වෙනවා ස්ටෝරේජ් ඒරියා එකක්. අපිට පිටිපස්සේ තියෙන අපේ ඩිස්ප්ලේස් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙන්න මේ රිමෝට් එකෙන්. ඉතින් අපිට සාමාන්‍ය 7 සීරීස් එකේ නම් හම්බ වෙනවා ටැබ්ලට් එකක්. එහෙම නැත්නම් රිමෝට් එකක්. ඒ වගේම අපි රේන්ජ් රෝවර් වලට ගියත් රිමෝට් එකක් හම්බ වෙනවා. ඒ වගේම මේකෙත් පැසෙන්ජර්ට එහෙම නැත්නම් පිටිපස්සේ යන VIPට හම්බ වෙනවා මෙන්න මේ විදිහට රිමෝට් එකක්. ඊට අමතරව තවත් විශේෂ දෙයක් මම මේකේ කතා කරන්නම්. මෙන්න මෙතනින් අපිට හම්බ වෙනවා අපේ රෙෆ්‍රිජරේටර් එක. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතනින් මේ විදිහට ගොඩක් හොඳ කැපැසිටි එකක් තියෙන රෙෆ්‍රිජරේටර් එකක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට ස්ට්‍රක්චර් එකක් හදලා තියෙනවා. ගොඩක් දුරට මේක වයින් බෝටල් එකක් වගේ දාලා තියාගෙන තමයි හදන්නේ. ඉතින් බෝටල්ස් පෙල්ලෙන්නේ නැති වෙන තමයි මෙන්න මේ වගේ රේලින් එකක් වගේ මේ කොටස ඩිසයින් කරලා තියෙන්නේ. උඩත් ඔයගලන්ට පේනවා ඇති තවත් බෝටල් එකක් දාන්න පුළුවන් විදිහ රැක් එකක් හම්බ වෙනවා. ඉතින් ගොඩක් දුරට මේක අපිට වයින් බොටල් එකක් එහෙම නැත්නම් අපිට මොන හරි බීම් එකක් ඔය වගේ දෙයක් දාලා තියාගන්න පුළුවන්. ඊට අමතරව අපිට අවශ්‍ය දෙයක් මේක දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ශීතකරණය තියන්න ඕනේ බෙහෙතක් වගේ ගෙනියද්දි මේ වගේ රෙෆ්‍රිජරේටර් එකක් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉන්සියුලින් එකක් වගේ. ඉතින් ඒ හින්දා අපිට මේ කොටස මේ විදිහට දැන් වහලා තියාගන්න පුළුවන්. ඉතින් අපිට මේක පවර් ඔන් ඔෆ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩාක්ම හොඳ ඩිසයින් එකක්. පිටිපස්සේ යන පැසෙන්ජර්ට උපරිම ෆැසිලිටි එක දීලා තියෙනවා කියලා ඔයගලන්ට පේනවා ඇති. ඊට අමතරව මම මේක ආපහු තිබිච්ච තැනට ගන්න කලින් ඔයගලන්ට මේ තියෙන ඩිසයින් එක පොඩ්ඩක් පෙන්නන්නම්. ඔයගලන්ට පේනවා සාමාන්‍ය පැසෙන්ජර්ස්ලා දෙන්නෙක්ට විතරයි ඩිසයින් කරලා තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට ඔයගලන්ට බැලුවාම පේනවා ඇති. මොකද පිටිපස්සේ මෙන්න මේ විදිහ ඉස්සරහට නිරපු කොටසක් එක තියෙන්නේ. ambient lighting system එකක් තියෙනවා. ඒකට නිකන් පැසෙන්ජර්ස්ලා දෙන්නෙක්ට විතරයි මේක ඩිසයින් කරලා තියෙන වගේ පේන්නේ. ඉතින් අපි එතනදී ඒක අවාසියක් විදිහට දකින්න බෑ. මේ වාහනේ කලින් කිව්වා වගේම. ඉතින් පිටිපස්සේ කොටසත් අපිට මෙතනින් ස්පීකර් එකක් සහ සබ් වූෆර් හම්බ වෙනවා. ඉතින් ගොඩක් හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකකුත් මේකේ අපිට ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මේකේ ඇතුලේ තියෙන සැප පහසු ගැන කතා කරන්න තියෙන්නේ. මම වාහනේට නගිද්දි කිව්වා වගේ වැඩි ප්‍රයොරිටි එකක් දීලා තියෙන්නේ. කට්ටියගේ ඇටෙන්ෂන් එක ඇවිල්ලා තින්නේ මේක සැප පහසුට හින්දා. ඒකට උපරිම සාධාරණයක් S class එකට Mercedes Benz ලා සිද්ධ කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි එළිය වැඩ බලමු. මේක මොනවද ඇතුළට ගැලපෙන්න, ඇතුළේ තියෙන ෆීල් එක තවත් වැඩි වෙන්න එළිය කරලා තියෙන ඩිසයින්ස් මොනවද කියලා අපි යන් බලමු. වාහනේ මම මුලින් කිව්වා වගේම S class එකක්. එහෙම නැත්නම් Mercedes Benz ලගේ highestම class එක විදිහට හඳුන්වන්න පුළුවන්. මම කලින් කිව්වා වගේම limousines, luxury sedans ඒ වගේම ආමඩ් කාසුත් මැනුෆැක්චර් කරන්නේ මේ S class එක හරහා. ඉතින් එතකොට මේක මොන වගේ වාහනයක්ද කියලා ඔයගලන්ට හිතා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ S class එක Mercedes Benz ලා මාකට් එකට දාන්නේ 1972 දී විතර. ඒත් එක්කම මේ වාහනේ සාමාන්‍ය වාහනයකට වැඩිය ටිකක් ඩයිමෙන්ෂන්ස් පොඩි වෙනසක් තියෙනවා. මේක long wheel base version එක. long wheel base කියන වචනේම තියෙනවා. මේකේ wheel base එක ටිකක් වැඩි සාමාන්‍ය S class එකකට වැඩිය. එතකොට මේකේ ප්‍රමාණය වැඩි කියන එක මම දැන් ඇතුළේදීත් කතා කළා. ඉතින් ඒක හින්දා මේක ඩයිමෙන්ෂන්ස් පොඩි වෙනසක් තියෙනවා සාමාන්‍ය වාහනයට වැඩිය. මම දාන්නම් ස්ක්‍රීන් එකේ ඔයගලන්ට බලා ගන්න ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකත් එක්කම. ඊට පස්සේ
මේකේ අපිට හම්බ වෙලා තියෙන වින් ස්ක්‍රීන් එක ගැන කතා කරද්දී අපිට රේඩාර් සෙන්සර්ස් හම්බ වෙනවා. විශේෂයෙන්ම මේකේ අපිට LED පික්සල්ස් හම්බ වෙනවා. මම රේන්ජ් රෝවර් එකේ කතා කරපු ටෙක්නොලොජි එකම පොඩ්ඩක් අප්ග්‍රේඩ් වෙලා එහෙම නැත්නම් පොඩ්ඩක් වෙනස් වෙලා ඊට වැඩිය. ඉතින් ඒ ටෙක්නොලොජි එකත් එක්ක අපිට ඉස්සරහා එන වාහන ඉස්සරහා ඉන්න පැසෙන්ජර්ස්ලා ඩෙන්ටිෆයි කරගන්න ඒත් එක්කම අපේ ඔටෝ බ්‍රේක් ඒ වගේම අපිට වයිපර්ස් වැඩ කරන්න ඒ වගේ හැම දෙයක්ම ලේන් ඩිපාචර් වෝනින් මේ හැම දෙයකටම ෆන්ක්ෂන් වෙන හැම දෙයකටම සිග්නල්ස් ගන්න එහෙම නැත්නම් හැම දෙයක්ම මොනිටර් කරන්න අපේ රේඩාර් සෙන්සර්ස් සහ කැමරාස් හම්බ වෙන්නේ අපේ වින් ස්ක්‍රීන් එකේ. ඉතින් ටිකක් කොම්ප්ලෙක්ස් ස්ට්‍රක්චර් එකක් කියලා බැල්බැල්මට පේනවා ළඟට. ඊට අමතරව අපිට රේන් සෙන්සිං වයිපර්ස් හම්බ වෙනවා. ඒත් එක්කම කිව්වනේ ලොන්ග් වීල් බේස් එකක් කියලා. ඉතින් මාත් එක්ක බැලුවාම පේනවා ඇති මේ වාහනේ කොච්චර ලොකුද කියලා. ඉස්සරහා කොටස පිටිපස්සේ කොටස මේ වාහනේ ඕවරෝල් සයිස් එක කොයි වගේද කියලා පේනවා ඇති. ඒත් එක්කම මේ බොනට් එකේ විශේෂයෙන් අපිට බලා ගන්න ලැබෙන්නේ නැති වෙන වාහන වල කතා කරන දෙයක් තමයි වින්ෂීල්ඩ් වොෂර්ස්. මේකේ වින්ෂීල්ඩ් වොෂර්ස් නැහැ. එතකොට ඔයගොල්ලෝ හිතනවා ඇති මේකේ ඒ ඔප්ෂන් එක නැහැ. මේකේ නිකන් වතුර ටිකක් පිටින් ගහගෙන තමයි මේක වොෂ් කරගන්න වෙන්නේ කියලා. එහෙම දෙයක් නැහැ. මේකේ වොෂර් එක එන්නේ මේ වෝටර් ලයින් එකේ එනවා මේ අපේ වයිපර් බ්ලේඩ් එකට. එතකොට වයිපර් බ්ලේඩ් එකේ තියෙන පොයින්ට්ස් වලින් තමයි වතුර මේ වින් ස්ක්‍රීන් එකට වින්ෂීල්ඩ් එකට ඇප්ලයි වෙලා මේක වොෂ් වෙන්නේ. එතකොට ඒකට වෙනම ඩිසයින් එකක් කරලා නැහැ. බොනට් එක ෆුල් ක්ලීන් තියාගන්න මේගොල්ලෝ try කරලා තියෙනවා. ඒත් එක්කම මේ වගේ ෂැඩෝ ලයින්ස් දෙකක් දෙපැත්තෙන් එනවා මේ ෂෙල් එකේ එජ් එකට. ඒත් එක්කම මැද එන ෂැඩෝ ලයින් එක අපේ එම්බ්ලම් එකට තමයි මේ විදිහට හම්බෙන්නේ. ඊට අමතරව අපේ මේ යුනික් එම්බ්ලම් එකත් මේකේ බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේකේ ග්‍රිල් එක ගැන කතා කරද්දී මේ ග්‍රිල් එක නිකන් ගලවලා පැත්තක තිබ්බත් සාමාන්‍යයෙන් බෙන්ස් මර්සිඩීස් ෆෑන් කෙනෙක් නම් ඔයගලන්ට මේ S ක්ලාස් එකක් කියන එක පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ග්‍රිල් එකත් එක්ක. ඊට අමතරව මෙතනින් හම්බ වෙනවා අපිට ෆ්‍රන්ට් කැමරා එක. මේක පොප් අවුට් වෙනවා. විශේෂයෙන් මේක තමයි විශේෂම දේ. මේ විදිහට බැලුවම ඔයගලන්ට කැමරා එකක් පේන්නේ නැහැ. හැබැයි මේක පොප් අවුට් වෙනවා. අපි රිවර්ස් ගියර් එකට දාද්දි එහෙම නැත්නම් අපි මේක බර්ඩ් විව් එකක් බලද්දි ඇතුලෙන් මේක පොප් අවුට් වෙලා අපිට අවශ්‍ය වෙලාවට කැමරාව සපෝට් කරනවා. හැම වෙලේම ඒක එළියට පේන්න තියන්නේ නැහැ. මොකද ඒක ඩිසයින් එකට ඒ වගේ බාධාවක්වත් කරන්න මේගොල්ලෝ උත්සාහ කරලා නැහැ. ඊට පස්සේ මේකේ එන හෙඩ්ලැම්ප් එක ගැන කතා කරද්දී මේකේ බ්‍රෑන්ඩ් කරලාම තියෙනවා LED ඉන්ටෙලිජන්ට් ලයිට් සිස්ටම් කියලා. ඉතින් මේ ලයිට් එකට මේ තියෙන රේඩාර් සෙන්සර්ස් උත් යූස් කරලා ඉස්සරහින් එන පැසෙන්ජර්ස්ලා ඒ වගේම අපි මොන වගේ පැත්තකටද හරවන්නේ කොයි පැත්තටද ලයිට් එක වැඩියෙන් ඕනි ඒ වගේම අනික් අයට ඩිස්ටර්බ්ද එතකොට ලයිට් එක අඩු කරගන්න ඕනි මේ හැම දෙයක්ම ඩිටෙක්ට් කරලා මේගොල්ලන්ට පුළුවන් අපිට අවශ්‍ය ක්ලියර් විව් එකක් ලබා දෙන්න වෙන අයට ඩිස්ටර්බ් කරන්නේ නැතුව අපිට ඒක හෙඩ් එක ඔන් කරන්න ඩිම් කරන්න මේ වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ මේ හැම දෙයක්ම කළා අවශ්‍ය විදිහට කෝණ ලයිට් එක සප්ලයි කරලා ඒ වගේම ඉස්සරහින් තව වාහනයක් එනවා නම් ඒක ඒ පැත්තේ පික්සල්ස් ටික ඔෆ් කරලා ඒ පැත්තේ ඒගොල්ලන්ට සපෝට් කරලා ඒ විදිහට හැම දෙයක්ම කළා තමන්ගේ විව් එකත් හොඳට ලබා ගන්න හැකියාවක් මේ ලයිට් එකට තියෙනවා. ඒක තමයි LED ඉන්ටෙලිජන්ට් ලයිට් සිස්ටම් කියන්නේ. ඉතින් මෙතනදී අපිට එළියෙන් බැලුවොත් නම් ප්‍රොජෙක්ටර් ලැම්ප්ස් දෙකක් හම්බ වෙනවා. ඒත් එක්කම මෙතනින් අපිට ඩේ ටයිම් රනින් ලයිට් සිස්ටම් එක සහ සිග්නේචර් සිග්නල් ලැම්ප් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ ලයිට් ස්ට්‍රක්චර් එක බලා ගන්න හම්බ වෙන්නේ. ගොඩක් ලස්සන ඩිසයින් එකක්. ඉතින් ඊට පස්සේ මේකේ මම කිව්වා මේක AMG ඩිසයින් එකක් එක්ක ඇවිල්ලා තියෙන කියලා. ඒතකොට මේ වගේ ක්‍රෝම් ග්‍රිල් එක මේ වගේ ලෝවර් ලිප් එකක් හම්බ වෙනවා. අපිට එයා කවුල්ස් වලත් ක්‍රෝම් ඇක්සසරිස් තියෙනවා. ඉතින් ওই විදිහට ගොඩක් ක්‍රෝම් ඇක්සසරිස් වැඩි කරලා තියෙනවා මේකේ AMG ලයින් ඩිසයින් එකත් එක්ක. ඔයගලන්ට පේන ඇති ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකත් ටිකක් වැඩි. ඉතින් මේකේ හයිට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් අපිට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ගැන ලොකෝට වොරි වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේකේ වීල් එකට යනවා නම් ඔයගලන්ට පේනවා ඇති ලෝ ප්‍රොෆයිල් ටයර් එකක් හම්බ වෙනවා. මේක 20 ඉන්ච් වීල් එකක් හම්බ වෙන්නේ. ස්පෝක්ස් වැඩි. මම හැමදාම කියන වගේ සාමාන්‍යයෙන් ටිකක් එක්සිකියුටිව් ටයිප් එකේ කාර් එකක් නම් එහෙම නැත්නම් ටිකක් හයි එන්ඩ් එකේ සෙඩාන් එකක් නම් ස්පෝක්ස් වැඩි වීල් එකක් දැම්මහම වාහනේ තියෙන ලුක් එක වාහනේ තියෙන පිරිච්ච පෙනුම ගොඩක් වැඩි කරලා පෙන්නනවා. සාමාන්‍යයෙන් ස්පෝක්ස් අඩු වීල් එකක් දානවට වැඩිය. ඒත් එක්කම Mercedes Benz ලගේම කැලිපර් කවර් එකක් මේ විදිහට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම එම්බ්ලම් එක ওই විදිහට ගොඩක් පහසු විදිහට ඩිසයින් කරලා තියෙනවා. සස්පෙන්ෂන් ගැන කතා කරද්දී මම ඇතුළත කිව්වා වගේ මේකේ ඇඩැප්ටිව් සස්පෙන්ෂන්ස් තියෙනවා. කම්ෆර්ට් මෝඩ් එකේ ස්පෝර්ට් මෝඩ් එකට දාලා අවශ්‍ය විදිහට අපේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන්. ඉතින් සයිඩ් එකේ ෆෙන්ඩ් එකේ අපිට සිග්නල් ලැම්ප්ස් ඕ ඉන්ඩිකේටර්ස් මුකුත් ලබා ගන්න නැති හින්දා අපිට මේ වගේ වින්කර් මිරර් එකක් හම්බ වෙනවා. ඉතින් වින්කර් මිරර් එකෙත් Mercedes Benz කියලා මේගොල්ලන්ගේ බ්‍රෑන්ඩින් එක තමයි හැමතැනම මේගොල්ලෝ පෙන්නන්නේ Mercedes Benz ලගේ. ඉතින් ඊට අමතරව 4way කැමරා සිස්ටම් එකක් තියෙන නිසා මෙන්න මේ විදිහට අපිට සයිඩ් මිරර්ස් දෙකේම කැමරාස් හම්බ වෙනවා. ඊට පස්සේ මේකේ සයිඩ් එකේ ඩිසයින් එක ගැන කතා කරද්දී ඉස්සරහා වගේම ක්‍රෝම් ට්‍රිම් එකක් තියෙනවා. මෙන්න විදිහට ක්‍රෝම් ඇක්සසරිස් එක ඩෝ හැන්ඩල් එකේ භාගයක් අපිට ක්‍රෝම් ඩිසයින් එකක් බලා ගන්න හම්බෙන්නේ. අපිට කීලස් එන්ට්‍රි ඔප්ෂන් එක හම්බ වෙනවා. මෙන්න මේ විදිහට මෙතන ටච් කරලා අපිට ලොක් අන්ලොක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේකේ සයිඩ් මිරර් එකේ අපි මිරර් එක පැත්ත කතා කරොත් අපිට බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින් සිස්ටම් එකක් තියෙනවා. මේක ලොන්ග් වීල් බේස් කාර් එකක්.
ටිකක් හයි එන්ඩ් එකේ අපිට ටිකක් වැඩියෙන් පරිස්සම් කරන්න ඕනි වාහනයක්. ඊට අමතරව මේක ටිකක් හසුරුවන්නත් ටිකක් බරපතල වැඩි කියලා හිතනවා සාමාන්‍ය කායකට වඩා. එතකොට අපිට මේ වගේ මොනිටරින් සිස්ටම් එකක් එක්ක වාහනේ පරිස්සම ගැන අපේ ආරක්ෂාව ගැන හිතන්න පුළුවන්. අපිට වාහනයක් පිටිපස්සෙන් එනවා නම් ඉන්ඩිකේට් කරන්න හින්දා. ඊට අමතරව මේක අපි කතා කරපු හයි එන්ඩ් එකේ හැම SUV එක වගේම හැම කායකේ වගේම අපිට soft close option එක තියෙනවා. එහෙම නැත්නම් soft touch doors තියෙනවා. එතකොට මේක විශේෂම දේ තමයි මෙතන ඉන්නවා නම් ඩ්‍රයිවර් එයා යාගේ VIP එක ඇතුළට නගගෙන එයාට දොර හයියෙන් වහන්න බෑ. ඇතුළේ ඉන්න එක්කෙනා හින්දා එයාට පුළුවන් මෙන්න මේ විදිහට මේක නිකන් තිබ්බහම වහ ගන්නවා. ඊට අමතරව බැරි වෙලා හරි අත්වැරදීමකින් මේක වැහුනේ නැත්තම් ලාවට වැහුණත් ඒගොල්ලෝ ඉතුරු ටික වහ ගන්නවා. ඉතින් ඒක හින්දා ඇතුළේ ඉන්න පැසෙන්ජර්ට දොර වහන එකේ ඩිස්ටර්බන්ස් එකවත් ඒගොල්ලෝ දෙන්න උත්සාහ කළා නැහැ. ඉතින් ඊට අමතරව ෆෝල් ලිඩ් එක තමයි මෙතනින් හම්බෙන්නේ. සයිඩ් ස්කර්ටින් ගැන කතා කරද්දී මෙන්න මේ විදියට අපිට ලස්සන ස්කර්ටින් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ ස්කර්ටින් එකෙන් ලොකු බාධාවක් නැහැ වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකට. ඉතින් ඒ විදියට තමයි සයිඩ් එක ගැන කතා කරන්න තියෙන්නේ. සයිඩ් එකේ ස්කේල් එකත් ඔයගොල්ලන්ට මම මේ විදියට හිටගත්තාම බලා ගන්න පුළුවන් වාහනේ මොන වගේ ස්කේල් එකකද තියෙන්නේ. ඔයගොල්ලන්ගේ කාර් පෝච් එකට වාහනේ මැච් වෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම හයිලයිට් වෙන්නේ මෙන්න මේ ෂාක් ෆින් ඇන්ටනා එක. මම සන්රූෆ් ගැන කතා කරන්නේ නැහැ. මම කලින් කතා කරපු හින්දා. ඊට අමතරව මේ එන ලයින් එක එහෙම නැත්නම් මේ ඩිසයින් එක ගොඩක් දුරට සාමාන්‍යයෙන් C ක්ලාස් එක E ක්ලාස් එකට වැඩිය ඒවා තියෙන සොලිඩ් ගතියට වැඩිය පොඩ්ඩක් අර ෂේප් එක වැඩි කරලා ඇන්ගල් එක වැඩි කරලා ඩිසයින් කරලා තියෙනවා කියලා ඔයගලන්ට පිටිපස්සේ ඩිසයින්ස් එක කම්පෙයාර් කරලා බැලුවොත් හොයාගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට පේනවා මෙන්න මෙතනින් මේ බූට් ලිඩ් එකේ මෙන්න මේ විදිහට එම්බෝස් කරලා කොටසක් තියෙනවා. ඉතින් මේක එක්තරා ආකාරයක ස්පොයිල් එකක් විදිහට වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට වින්ඩ් එක මේ විදිහට ඇවිල්ලා මෙතනින් වාහනේ පොඩ්ඩක් පොළවට පුෂ් කරලා තියාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව මේකේ ඕඩ් නම් අපිට ආෆ්ටර් මාකට් ක්ලිප් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් මේක ඔරිජිනල් ඩිසයින් එකක් විදිහට ඔරිජිනල් කන්ඩිෂන් එකේ තියෙන හින්දා ඒ වගේ දෙයක් සමහරට කැත වෙන්නත් පුළුවන්. ඒ වගේ මොඩිෆිකේෂන්ස් කරනවා නම් අනිවාර්යයෙන්ම වාහනේ පොඩ්ඩක් ඩිසයින් කරලා බලලා කම්පියුටර් එකකින් වගේ කරන්න try කරන්න. ඉතින් S300 ලෝගෝ එක හම්බ වෙනවා. මේක AMG ට්‍රිම් එකත් එක්ක ඇවිල්ලා තියෙන. ඒතකොට AMG බැජ් එකත් එක්කම මෙතනින් අපිට හයිබ්‍රිඩ් කියලා බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනින් තමයි Benz ලෝගෝ එක හම්බෙන්නේ. ඉස්සරහා පැත්තේ කිව්වා වගේම අපිට chrome accessories ගොඩාක් මේකේ use කරලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ tail light එක ගැන කතා කරද්දිත් සාමාන්‍යයෙන් E class එක C class එක ඒ වගේ වාහන වලට වැඩිය A class එකට වැඩිය මේකේ තියෙන size එක මේ tail light එකේ තියෙන ප්‍රමාණය ටිකක් වැඩි කියලා ඔයගලන්ට පේනවා ඇති. ඒත් එක්කම මේකේ තියෙන design එකත් මේ අපේ S class වලට ආවේනික design එකක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම මේකේ අපිට Mercedes Benz කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. මම කිව්වා බ්‍රෑන්ඩින් එක ගැන මේගොල්ලෝ ගොඩක් හිතලා තියෙනවා. ඔයගොල්ලෝ වාහනේ ළඟින් ගියත් මේ තියෙන්නේ Mercedes Benz එකක් කියලා අකුරින්ම ගහලා තියෙන විදිහට ඔයගොල්ලන්ට මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් පහලට આવොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ පිටිපස්සේ බම්ප් එකට පහලින් මේ වගේ chrome designs එක මේ වගේ reflectors දෙකක් හම්බ වෙනවා. වාහනේ parking sensors ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේකේ ඩිසයින් එක ගැන සරලව අපිට කතා කරන්න තියෙන්නේ. අවසාන වශයෙන් අපි යන් මේකේ බූට් ඒරියා එකට මෙන්න මේ විදිහට අපිට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මීට අමතරව අපිට අපේ අපෝල්ස්ටරි එකේ බටන් එකක් තියෙනවා. අපිට අපේ කී එකෙන් ඕපන් කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපිට motion sensors තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති ටිකක් වෙනස් දෙයක් වෙන වාහනවල නැති. ඔයගලන්ට බලන්න ඇති මේ මොකද්ද මේ මෙතන තියෙන්නේ කියලා. මම ඉස්සරහින් පේනවා රෙෆ්‍රිජරේටර් එක. ඉතින් ඒකේ පිටිපස්සේ කොටස තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහේ යුනිට් එකක් මෙතන තිබුණත් මේකේ කැපැසිටි එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා කියලා ඔයගලන්ට බැලුමට පේනවා ඇති. ඉතින් මේ විදිහට තමයි කම්පාර්ට්මන්ට් එක ගැන කතා කරන්නේ. සාමාන්‍යයෙන් ලීටර් 400ක් විතර 400ට අධික බූට් ඒරියා එකක් මේකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේකේ ඔප්ෂන්ස් ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට අපිට ස්ටෝරේජ් nets දෙකක් දෙපැත්තේ හම්බ වෙනවා. ඒ වගේම 12 volts out එකක් හම්බ වෙනවා. ඒත් එක්කම මෙතනින් lights දෙකක් දෙපැත්තේ හම්බ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න හම්බ වෙන්නේ. tethering points හම්බ වෙනවා. ඉතින් මෙතනින් පල්ලෙහාට ගියොත් මෙන්න මේ විදිහට අපිට මෙතන boot flow එකේ පහළ කොටස ඕපන් කරන්න හම්බ වෙන handle එක පවා මේගොල්ලෝ ගොඩක් finish එකක් තියෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මෙතනින් පහළ අපිට මේක ස්පෙයා වීල් එකක් ලැබෙන්නේ නැහැ. ඒකින්ද අපිට මෙතනින් එයාර් කම්ප්‍රෙෂර් එක හම්බ වෙනවා. ඒ වගේම අනික් ටූල්ස් ටික මෙතනින් දාලා තියාගන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ අපිට අවශ්‍ය දෙයක් මේකේ ස්ටෝර් කරලා තියාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ වාහනේ එක්සිකියුටිව් ක්ලාස් එකේ වාහනයක් විදිහට ටිකක් හයි එන්ඩ් එකේ වාහනයක් විදිහට මේක සැප පහසු වගේම මේකේ ප්‍රැක්ටිකලිටි ගැනත් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ඊටු දෙය මේකේ පර්ෆෝමන්ස් එකනේ. ඉස්සරහට ගිහින් බලමු ඩීසල් හයිබ්‍රිඩ් එකක් විදිහට මේකේ පර්ෆෝමන්ස් කොයි වගේද කියලා. අපි වාහනේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක තමයි මම මේ විදිහට ඕපන් කරලා තියෙන්නේ. පොඩ්ඩක් එන්ජින් එකේ නොයිස් එක ඇහෙනවා වැඩි ඇති. හැබැයි මේක ඕගලන්ට මේ එක්ස්පීරියන්ස් එක දෙන්න ඕනේ ඉඳලා මම මේ එන්ජින් එක ස්ටාර්ට් එකේ තියලාම මේ දේවල් ටික ඕගලන්ට කතා කරලා පෙන්නන්නේ. ඉතින් මේකේ අර
එන්ජින් එකේ noise එක දෙන්න ඕනේ එහෙම නැත්නම් experience එක දෙන්න ඕනේ කිව්වේ මේක ඩීසල් එන්ජින් එකක් එක්ක කපල් කරපු hybrid system එකක් තියෙන. ඒකට run වෙන්නේ ඩීසල් එන්ජින් එකක්. අපි practice එකෙන්ම අපි experience එකෙන්ම දන්නවා ඩීසල් එන්ජින් එක ටිකක් noise එක වැඩි කියලා. හැබැයි මේ bonnet lid එක වහලා තියෙද්දි මෙච්චර ලොකු noise එකක් එන්නේ නැහැ මේ sound proofing system එක. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් මේකේ හම්බ වෙන්නේ 2.2 liter 4 cylinder twin turbo diesel engine එකක්. ඉතින් turbos දෙකකින් මේක බල ගැන්වෙනවා. ඉතින් මම turbos කියන්නේ මොනවද කියලා දල වශයෙන් Autohub Ask episode 1 එකේ කතා කරලා තියෙනවා. link එක තියෙනවා ගිහලා බලන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේක MHEV එහෙම නැත්නම් mild hybrid electric vehicle එකක් විදිහට එන්නේ. ඉතින් hybrid car එකක් hybrid technology එකවා මේකෙත් එක variations තියෙනවානේ. මම ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක් ගෙන්නම්. මේක mild hybrid එකක්. mild hybrid එකේ විශේෂ දේවල් ගැන පොඩ්ඩක් කතා කරනවා නම් mild hybrid එක අපිට regenerative braking system එකක් තියෙනවා. එහෙම නැත්නම් වාහනේ මෝටර් එක විතරක් නෙවෙයි ඒක ජෙනරේටර් එකක් විදිහට වැඩ කරනවා. වාහනේ ගමන් කරද්දී වාහනේ බ්‍රේක් කරද්දී වාහනේ අර රෝදවල තියෙන චාලක ශක්තිය මේගොල්ලෝ ටක් ගාලා කොහට හරි ස්ටෝර් කරගන්නවා නැත්නම් එවෙල යූස් කරනවා. ඒ විදිහට ස්ටෝර් කරගන්න පුළුවන් මේකේ තියෙන මෝටර්ස් වලට mild hybrid එකක් විදිහට ඒ වගේ ඔප්ෂන් එකක් හම්බ වෙනවා. ඊට අමතරව ඊළඟ mild hybrid කියන එකේ තියෙන දේ තමයි මේකේ fully electric mode එකක් නැහැ මේ කාර් එකේ. ඒක තමයි mild hybrid එකක් කොහොම ඔය වගේ දේවල් තමයි අපිට දල වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මේකේ අපිට common rail engine එකක් හම්බ වෙන්නේ. ඉතින් මේ ඔක්කොමත් එක්ක මේ batteries මේ motors ඒ වගේම මේ engine එකත් එක්ක 2.2 liter මේකේ අපිට 228ක වගේ horsepower එකක් හම්බ වෙනවා RPM එක 3800 දී. ඒ වගේම newton meter 540ක torque එකක් තියෙනවා RPM එක 1800 දී. RPM එක 2000 දී වගේ. ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මොන වගේ power එකක් ඇද්ද කියලා මේ වාහනේ. ඉතින් ওই විදිහට තමයි මේකේ තියෙන power එක මේක diesel hybrid එකක් විදිහට කොයි වගේද අපිට feel වෙන්නේ කියලා කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මේකේ ලීටර් 70ක පෙට්‍රල් ටැංක් එකක් හම්බ වෙනවා. ඊට වගේම මේකේ transmission එක ගැන කතා කරද්දී අපිට මේකේ 7 speed automatic gearbox එකක් හම්බ වෙනවා manual transmission mode එකත් එක්ක. ඉතින් manual කිව්වම ඔයගොල්ලෝ දන්නවා අපිට paddle shifters හම්බ වෙනවා. paddle shifters use කරලා අපිට මේකේ gear changings කරගන්න පුළුවන්. අපි ටිකක් අර ස්පෝර්ට්ස් විදිහට වාහනේ drive කරන්න ආස නම් ඊට අමතරව මේ engine compartment එක තියෙන විදිහ ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට පේනවා ඉතින් ලොකු දේවල් ලොකු inspection අපිට මේක කරන්න ලොකු ස්පේස් එකක් නැහැ. සම්පූර්ණයෙන් පැක් වෙලා තියෙන එන්ජින් එක. ඉතින් ඒත් එක්කම ගොඩක් ක්ලීන් විදියට මේක ඩිසයින් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ කොටස රිමූව් කරොත් ඔයගලන්ට මෙතනින් ඇතුළේ ඉන්ස්පෙක්ෂන් එකක් කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට ඩිප් ස්ටික් එක හම්බ වෙනවා. ඒ වගේම මෙතනින් තමයි අපේ රේඩියේටර් එක සහ කොටස හම්බ වෙන්නේ. එතකොට මෙතනින් එහාට මේ වගේ කොටසක් හැමදාම කියන වගේ ඉම්පැක්ට් එකකට ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවා අපේ එන්ජින් එක බේර ගන්න. ඉතින් මේ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න විදිහට තමයි Mercedes Benz S Class එක. එහෙම නැත්නම් මේක S300 diesel hybrid එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පොඩි අයිඩියා එකක් ගන්න ඇති. මම මීට කලින් S Class එකේ S400 එකේ Maybach convert කරපු එකකුත් කරා. ඒකත් වීඩියෝ එකේ තියෙනවා මෙතනින් බලන්න පුළුවන්. ඉතින් මේ වගේ එකක් ඕන් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ experience එක ඒ වගේම මම කියපු නැති දෙයක් තියෙනවා නම් ඔයගොල්ලෝ experience කරපු එකත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම S Class එක වේවා Mercedes වේවා ඔයගොල්ලෝ දන්න හැම දෙයක්ම යාළුවොත් එක්ක share කරන්න අනිවාර්යයෙන්ම ඒව ගැන පල්ලෙහා comment section එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ටික high end එකේ වාහන ඕන නම් මොනවද ඊළඟට කරන්න ඕනේ කියලාත් පල්ලෙහෙන් comment එකක් දාන්න. ඉතින් photos videos ටිකක් දාන්නම් Hasida925 Instagram එකේ. දැම්ම ගිහලා එකත් follow කරන්න. වීඩියෝ එක හොඳයි නම් like button එකත් press කරන්න. ඉතින් මේ වගේ වාහන හැමදාම දැනගන්න Autohub YouTube channel එක subscribe කරන්න, Facebook එක like කරන්න, Instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ Autohub. Sola, 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 sola.